රසායනික ප්‍රතික්‍රියා. එතකොට මේකෙදී අපි ඉගෙන ගත්තා ප්‍රධාන වශයෙන්ම lead nitrate රත් කරානේ. lead nitrate කියලා කියන්නේ මොකද්ද? සුදු පාට කුඩු జాතියක්. ඒක අපි පරීක්ෂණ නලයකට දාලා රත් කරා නේ. රත් කරා. එතෙන්දි මොනවද අපිට හම්බුනේ? එතෙන්දි මොකක්ද උනේ? දුඹුරු පැහැති වායුවක් පිට අන්න ඔව්. සතු දුඹුරු පැහැති වායුවක් පිට වුණා නේ. සතු දුඹුරු පැහැති වායුවක් පිට වුණා. ඒ කියන්නේ එතෙන්දි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා. මොකද්ද රතු දුඹුරු පාට වායුව විදිහට පිට වුණේ? මොකද්ද පිට වුණේ? නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායුව. හරි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. දැන් අද මම ඒ කියන්නේ වැඩි නෝට් දෙන්නේ නැහැ මම ඉසිත දුන්නානේ. හරි. එතකොට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පිට වුණානේ. සුදු පාට කුඩක් රතු පැහැති නේ. රතු පැහැති කුඩක් ඉතුරුණා ඒකෙදි නේ. ඒ කියන්නේ lead oxide. lead oxide ඉදිරි ඉතුරුණා. ඔන්න අපි ඒක ඒ පරීක්ෂණය කරා. ඊට පස්සේ අපි කරා කොපර් සල්ෆේට් සහ යකඩ ඇණයේ පරීක්ෂණනේ. කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයකට යකඩ ඇණයක් දාලා තිබ්බා. යකඩ ඇණයක් දාලා තිබ්බට පස්සේ මොකද වුනේ? නේද? විනාඩි 20ක් විතර දීපට පස්සේ යකඩ ඇණය මත මොනවද තැන්පත් උනේ? නේ? කොපර් තැන්පත් වුණා යකඩ ඇණය මත නේ. අන්න එතෙන්දිත් එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා. ඊළඟට අපි කරා මොකද්ද? ඊළඟ පරීක්ෂණය කරා ඊළඟට අපි කරා මොකද්ද? සෝඩියම් ද්‍රාවණයකට කොපර් සල්ෆේට් එකතු කොපර් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. කොපර් සල්ෆේට්යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙක අපි මික්ස් කරා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ අවර්ණ නේද? අවර්ණ මාධ්‍යයක්. අවර්ණ ද්‍රාවණයක් නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මොනවාද? භස්මයන්නේ. ප්‍රබල භස්මයක්. මේකත් එක්ක ක්‍රියා කළා කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණය. කොපර් සල්ෆේට් කියලා කියන මොන පාටද? ලා නිල් පාට ද්‍රාවණයක් තමයි. නේ. කොපර් සල්ෆේට් කියන්නේ නිකන් අර ලුණු වගේ නේ. නිල් පාට කුඩු జాති. අර වීඩියෝ එකේ දැක්කම ඒ ටික ඔයාලා පැහැදිලිව බලන්න පුළුවන්. ලුණු වගේ නේ. ඔව් ජලීය ද්‍රාවණයක් හදලා මේ දෙක මික්ස් කරා. මික්ස් කරාට පස්සේ මොකක්ද හැදුනේ? ලා නිල් පාට අවක්ෂේපයක් තැන්පත් වුණා නේ. ලා නිල් පාට. ඔව්. ඒ අවක්ෂේපය මොනවද? කොපර් හයිඩ්‍රොක්සයිඩ්. ඒ අවක්ෂේපය තමයි කොපර් හයිඩ්‍රොක්සයිඩ්. ඔව්. කොපර් හයිඩ්‍රොක්සයිඩ් කියන අවක්ෂේපය තමයි හැදුනේ. ඒක ලා නිල් පාට. හරි. ඊළඟට අපි මොකද කරේ? ඊළඟ පරීක්ෂණය කරා තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක මොනවද කරේ? සින්ක් කැබැල්ලක් දැම්මා. කැබැල්ලක් එතෙන්දි මොකද උනේ? එතෙන්දි වායුවක් පිට වුණා නේ. සින්ක් කැබැල්ල ඔව් බුබුලු දමමින් වායුවක් පිට වුණා නේ. මොනවද ඒ? මොකද්ද ඒ වායුව? හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සින්ක් දැම්මට පස්සේ මොකද්ද පිට වෙන වායුව? හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායුව පිට වෙලා ගියා. රයිට්. ඔන්න ඔය පරීක්ෂණ ටික අපි කරලා අන්තිමට මම දුන්නා අර පොතේ තියෙන ටේබල් එක නේ. වගුවක් තිබ්බා ඒ වගුව සම්පූර්ණ කරන්න කියලා කිව්වා. ඒක කරාද? දැන් වගුව සම්පූර්ණ කරාද? කරා සර්. වගුව සම්පූර්ණ කරා නේ. හරි. එහෙනම් අපි නේ වගුව ලියමු දැන්. ඔව් මේ පැත්තේ මම දුන්නා ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාව නේ.
ඔව් ප්‍රතික්‍රියාව මේ පැත්තේ දුන්නා නව ද්‍රව්‍ය සෑදුණු බවට නිරීක්ෂණ මොනවද? නව ද්‍රව්‍ය නව ද්‍රව්‍ය සෑදුණු බවට නිරීක්ෂණ right හරි අපි එක ලියමු මොකද්ද lead nitrate රත් කිරීම lead nitrate රත් කිරීම එතකොට මේකම දැන් මතක තියාගන්න lead nitrate කියන්නේ මොකද්ද මේකේ ස්වභාවය lead nitrate වල සුදු පාට කුඩක් නේ lead nitrate කියන්නේ සුදු පාට කුඩු විශේෂයක් ඒක මතක තියාගන්න සුදු පැහැති කුඩක් අකුරු පැහැදිලිව පේනවද අකුරු පැහැදිලිව පේනවද ඔව් සර් පේනවා. පේනවා සර්. lead nitrate සුදු පැහැති කුඩක් සුදු පැහැති කුඩක් ඊට පස්සේ මේ පැත්තේ මොනවද හැදිච්ච බවට තිබුණ නිරීක්ෂණ රතු පැහැති කුඩක් සෑදීම දුඹුරු පැහැති වායුවක් පිටුයි. රතු පැහැති කුඩක් සෑදීම සහ දුඹුරු පැහැති අපි මුලින්ම දකිනවා රතු දුඹුරු වායුවක් පිටවීම නේ ඉස්සෙල්ලාම දකින්න දුඹුරු වායුවක් පිට වෙනවනේ රතු දුඹුරු වායුවක් පිටවීම මොකක්ද ඒ වායුව කියලා ලියා ගන්න මෙතන නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඔයාලා ධම්මෙන්දම ওই වචන වල පුරුදු වුණාම උඩට යනකොට ලේසි ටක් ගාලා මතක ඉන්නවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පිටවීම ඊට පස්සේ රතු පැහැති කුඩක් ඔව් රතු කියන්නේ පැහැති කුඩක් සෑදීම රතු දුඹුරු පැහැති කුඩක් හතුරනේ මෙහෙම රතු දුඹුරු කියනවා දුඹුරු කියනවා එහෙම කියනවා මේක එක මොකක්ද උනේ රතු දුඹුරු රතු පැහැති කුඩක් උතුරු කුඩක් සෑදීම මොකක්ද හැදුනේ හැදුනේ මොනවද lead oxide lead oxide ලෙඩ. lead oxide තමයි හැදුනේ හරි මොන්න දැන් පළවෙනි පරීක්ෂණය ඒක හරි ඊට පස්සේ දෙකට කරා මොනවද කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ ඇණයක් දැම්මනේ කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ ඇණයක් දැම්මා කොපර් සල්ෆේට් ද්‍රාවණයට යකඩ ඇණයක් දැමීම මෙතෙන් දුවන කොපර් සල්ෆේට් කියන්නේ නිල් පාට පාට කැට જાතියක් නේ ලුණු වගේ. ඒකට වතුර එකතු කරලා කොපර් සල්ෆේට් ද්‍රාවණය හදාගන්න. එතකොට මේ ද්‍රාවණය මොන පාටද? මේ කැල්ල ලා නිල් පාට ද්‍රාවණය. නිල් පාට. ලා නිල් ද්‍රාවණය. ඒක මේ මෙතනින්ම ලියා ගන්න. පිරිසිදු යකඩ ඇණයක් තමයි දාන්න ඕනේ. කියන්නේ යකඩ ඇණේ මෙතෙන්දී අපි එක්කෝ වැලි කඩදාසියකින් වගේ පොඩ්ඩක් හූරනවා. ඇයි ඒ? පිට දැන් ඇණ නිකන් වායු ගෝලයේ තියෙනකොට වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එක එකතු වෙලා ඒකේ පිට ඔක්සයිඩ් හැදෙන්න පුළුවන්. එතකොට මේ ඔක්සයිඩ් තට්ටුව පොඩ්ඩක් සූරලා අයින් කරලා දාන්න. ඊට පස්සේ මෙතෙන්දී මොකක්ද උනේ? යකඩ ඇණේ මත කොපර් සල්ෆේට් යකඩ ඇණේ මත කොපර් සල්ෆේට් ද්‍රාවණය මොකක්ද උනේ?
සතු දුඹුරු ද්‍රව්‍යයක් ඇතුළේ. යකඩ ඇනේ මත සතු දුඹුරු ද්‍රව්‍යයක් යකඩ ඇණය මත තැන්පත් වෙනවා. සතු දුඹුරු ද්‍රව්‍යයක් යකඩ ඇණය මත තැන්පත් වී. යකඩ ඇණය මත තැන්පත් වී. ඊළඟට තුන්වෙනි එක මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට කොපර් සල්ෆේට් ද්‍රවණයක් එකතු කිරීම. sodium hydroxide. Sodium hydroxide. මෙතන ලියා ගන්න අවර්ණයි නේ. මෙයා අවර්ණයි. ද්‍රාවණයට copper sulfate. copper sulfate මෙයාලා ලාණි. ද්‍රාවණය එකතු කිරීම. එතෙන්දී මොකද උනේ? ලා නිල් පැහැති අවක්ෂේපයක් තැන්පත් වුණානේ. ලා නිල් පැහැති අවක්ෂේපයක්. ඉස්සර නිකන් එක නිකන් හැදෙන්නේ නිකන් වලාකුළක් වගේ ඇවිල්ලා ටික වෙලා කියනකොට යට තැන්පත් වෙනවා. ලා නිල් පැහැති අවක්ෂේපය. අවක්ෂේපයක් තැන්පත් වීම. මොකද්ද මේ අවක්ෂේපය? කොපර් හයිඩ්‍රොක්සයිඩ්. මේ දෙක මාරු වෙනවා. කොපත් එක්ක කොපර් හයිඩ්‍රොක්සයිඩ්. මේ දෙක දෙපැත්ත මාරු. හැදෙන්නේ මොනවද? කොපර් හයිඩ්‍රොක්සයිඩ්. කොපර් හයිඩ්‍රොක්සයිඩ් තමයි හැදෙන්නේ. ඊළඟ පරීක්ෂණ. ඊළඟට මොකක්ද දැන් මේ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සින්ක් එකතු කරා. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. තනුක hydrochloric අම්ලයට සින්ක් කැබල්ලක් එකතු කිරීම. මෙතෙන්ද මොකද උනේ? වායුවක් පිට වුණා. වායුවක් සින්ක් කැබල්ල දිය වුණානේ. එකක් තමයි සින්ක් කැබල්ල දියවීම. සින්ක් කැබල්ල වායු පිට කරමින් දියවීම. වායු පිට කරමින්. ඇත්තටම මොකද මෙතන උනේ මොකද? හයිඩ්‍රජන් වායුව තමයි පිට වුනේ. හයිඩ්‍රජන් වායුව පිට වෙන්නේ. මේක මතකද අර ටෙස්ට් ටියුබ් එක උඩට ඉටිපන්දමක් අල්ලනවා මොකද උනේ? පත් වුණානේ. ඉටිපන්දම පත් වුණා. පේන්නේ නෑනේ. ඒක මම කියන්නේ. ටික පේන්නේ. හරි ඒක මම කියනවා. හරි. ඉටිපන්දම දැන් මේ ටෙස්ට් ටියුබ් එකටනේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සින්ක් කැබල්ල දානකොට හයිඩ්‍රජන් වායුව පිට වෙලා යනවා. එතකොට උඩට ඉටිපන්දම අල්ලනකොට පත් වෙනවා. දැල්ල පිට මේ ගිනි කුරක් ගහලා ඉල්ලුවම පත් වෙනවා නේ.
හොඳයි. මේක ලියා ගන්නකො එන. සර් ලියාගත්තා. මේ විදිහටම තියලා හරියට. ඔව් සර්. දැන් යට ටික කියන්නකෝ. යට කියන්නේ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සින් කැබැල්ලක් එකතු කිරීම. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සින් කැබැල්ලක් එකතු කිරීම. මොකද උනේ ඊට පස්සේ? සින් කැබැල්ල වායු පිට කරමින් දියවීම. සින් කැබැල්ල වායු පිට කරමින් දියවීම. වරන් ඇතුළේ යන හයිඩ්‍රජන් වායුව පිටවීම. ලිව්වා. අද අලුතෙන් ආව නේද කවුද? ගෙට්මිද? ගෙට්මි නවින්දියාද? අලුතෙන් ආවේ අද? ඔව් සර්. හරි මේක ගිය සතියේ මේ කරපු වීඩියෝ එකක් මම ඔයාලට දාන්න ඒක බලන්න. ඒකේ තියෙනවා ඔය මේ ප්‍රතික්‍රියා ටික වෙන හැටි. වීඩියෝස් තියෙනවා. ඒ ටික හා සර්. ඔයා බලන්න එතකොට මේක තේරෙනවා ඈ. හා සර්. එතකොට පුතේ මේ නෝට් එකක් කවුරු හරි ගෲප් එකට දාන්න. මේ එයාට ලියා ගන්න. හා දැන් අද අපි ඉගෙන ගන්නේ මොකද්ද? රසායනික ප්‍රතික්‍රියාවකදී ඒ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන ද්‍රව්‍ය වලට අපි කියනවා ප්‍රතික්‍රියක කියලා. රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන ද්‍රව්‍ය වලට අපි කියන නම ප්‍රතික්‍රියක. ඒ වගේම හැදෙන අලුත් දෙයට අපි කියනවා ඵල කියලා. ඵල. හරි උදාහරණ විදිහට අපි ගත්තොත් එහෙම මැග්නීසියම් කැබැල්ල. හරි මැග්නීසියම් කැබැල්ල අපි රත් කරනවා. රත් කරද්දී මොකද වෙන්නේ? වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එක තමයි මෙයා එකතු වෙන්නේ. වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එක එකතු වෙනවා. එකතු වෙලා මෙයා හදනවා මොනවද හදන්නේ? මැග්නීසියම් ඔක්සයිඩ්. සුදු පැහැති කුඩක්. මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ්. එතකොට මෙයා සුදු පාටයි නේ. අලු මැග්නීසියම් වල අලු. සුදු පැහැති කුඩක්. හරි. එතකොට මේ ප්‍රතික්‍රියාවටද මේ දෙක ඇවිල්ලා ප්‍රතික්‍රියක. අපි හඳුන්වනවා මේකට නමක් අපි කියන ප්‍රතික්‍රියක. මේ රසායනික ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන ද්‍රව්‍ය. හරි දැන් මේ ප්‍රතික්‍රියාවේ දෙකක් සම්බන්ධ. ඔක්සිජන් මැග්නීසියම් සහ ඔක්සිජන්. අන්න ප්‍රතික්‍රිය. මේකේ හැදෙන අලුත් ඵලය මැග්නීසියම් ඔක්සයිඩ්. මේකට කියනවා ඵලය කියලා. ඵලය. ප්‍රතිඵල. ඵල කියලා කියනවා. ඵල කිව්වම ඇති. හරි. ඵල. ප්‍රතික්‍රියක සහ ඵල. එතකොට පුතේ අද පාඩමේදී අපි ඉගෙන ගන්නවා ස්කන්ධ සංස්ථිති නියමය කියලා එකක්. හරි? ස්කන්ධ සංස්ථිති නියමය. ස්කන්ධ සර් තව ටිකක් පහලින් ලියන්න පුළුවන්ද? ස්කන්ධ සංස්ථිති නියමය කියලා එකක් අද ඉගෙන ගන්න. හරි? එතකොට මේක ඉගෙන ගන්න අපි දැනගෙන ඉන්න ඕන ප්‍රතික්‍රියක මොනවද? ඵල මොනවද? හරි? එතකොට මෙතෙන්දී අපි කරන්නේ මේ ස්කන්ධ සංස්ථිති නියමයේදී කියන්නේ ඇත්තටම මේ රසායනික ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන ප්‍රතික්‍රියක වල බරක් තියෙනවානේ. මේ දෙකේ යම්කිසි බරක් තියෙනවා.
හරි මේ දෙකේ යම්කිසි බරක් තියෙනවා. ඒ බර සමාන වෙන්න ඕනලු මේ හැදෙන ප්‍රතිඵලයේ බරට. මේකේ බරට මේ දෙකේ එකතුවේ බර සමාන වෙන්න ඕනලු. ඒක තමයි කියන්නේ මේ ස්කන්ධ සංස්ථಿತಿ නියමය කියලා. සංස්ථಿತಿ ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. හරි? වෙනස් වෙන්නේ නැහැ. බර වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ නියමය තමයි ඉගෙන ගන්න. ඒක ඕක ඉගෙන ගද්දී අපි බලනවා විවිධ ක්‍රියාවන් කරලා, විවිධ ප්‍රතික්‍රියක කරලා බලනවා. එකක් අපි නිකන් සාමාන්‍ය වායු ගෝලය රත් කරලා බලනවා. හරි? එතකොට මේ නියමය හරියට එන්න නම් නේ මේ බරවල් දෙක අපි හරියට මැන ගන්න එපා. මේ බරවල් දෙක මැන ගන්න ඕනේ දැන් නේ. වායු ගෝලයෙන් අපිට මැග්නීසියම් කැලේ බර මැන ගන්න පුළුවන්. ඔක්සිජන් වල දැන් වායු ගෝලයට සම්බන්ධ වෙන ඔක්සිජන් වල බර කොහොමද මැන ගන්න? ක්‍රමයක් මොකක් හරි තියෙන්න ඕනේ මේකේ බර ගන්න. ඒ වගේම තමයි මේ ප්‍රතිඵලයේදී දුම විදිහට පිට වෙලා යන්න බෑ. දුම එළියට යනවා එළියට ගියොත් අඩු වෙනවා නේ. බර අඩු වෙන්න පුළුවන්. දැන් අන්න ඒකයි. එතෙන්දී අපි මේ පරීක්ෂණය කරනවා විශේෂිත වූ පද්ධතියක් තුල. අපි ඒකට කියනවා මොකද්ද? සංවෘත පද්ධතියක් තුල කරන්නේ. සංවෘත පද්ධතියක් තියෙනවා නම් විවෘත පද්ධතියකුත් තියෙනවානේ. විවෘත පද්ධතියකුත් තියෙනවා. උදාහරණයක් විතර ගත්තොත් එහෙම නිකන් ඔයාලා ටින් එකක් ගැන හිතන්නකෝ. නැත්නම් බෝතලයක් ගැන. මේ බෝතලේ මූඩිය උඩින් හොඳට වහලා තියෙනවා. හරි? බෝතලේ මූඩිය හොඳට වහලා තියෙනවා නම් දැන් මේ බෝතලේ ඇතුළට පිටින් යන්න බෑ මොනවත්. බාහිර පරිසරයෙන් මේ බෝතලේ ඇතුළට යන්න බෑ මොනවත්. හරි? බාහිර පරිසර පුතේ හිටින් කටුනොත් ආයි ජොයින් වෙන්න. हाँ सर බාහිර පරිසරයෙන් මේක ඇතුළට යන්න බෑ මොනවත්. ඒ වගේම මේක ඇතුළේ තියෙන දයක් එළියට එන්නත් බෑ. හරි? දැන් ඔයාලා ගෙදර උදාහරණ සීනි බෝතලේ හිතන්නකෝ. සීනි බෝතලේ ඔයාලා කොච්චර මෝඩිය වැහුවත් තමරකට කූඹිය ඇතුළට යන්න පුළුවන්. ඇයි ඒක සංවෘත නැහැ. හොඳට මූඩිය වහන්න ඕන. වායුවක්වත් මේක ඇතුළට යන්න බෑ. මේ එළියේ තියෙන වාතය මේක ඇතුළට යන්න බෑ. ඇතුළේ තියෙන වාතයත් එළියට යන්න බෑ. අන්න මේක සංවෘත පද්ධතිය. හරි? මේක සංවෘත පද්ධතිය. එතකොට අපි දෙයක් මේ වගේ පද්ධතියක් ඇතුළත කරා නම් ක්‍රියාවක් මොකක් හරි දෙයක් දහනය කරා නම් මේ පද්ධතිය ඇතුළත. එතකොට මේ පද්ධතියට අපිට අවශ්‍ය ප්‍රතික්‍රියක දාලා මේ පද්ධතියේ බර වැඩ ගන්නවා. මේක මේ මුළු සෙට් එකේම බර ගන්නවා. බෝතලෙත් එක්කම බර ගන්නවා. හරි? එහෙනම් මේක ඇතුළතම තමයි මොන මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට ප්‍රතිඵල හැදෙන්නේ මේක ඇතුළතම. ප්‍රතික්‍රියාවේදී මොනවද දෙයක් පිට වෙනවා නම් වායුවක් හරි මොනවා හරි පිට වෙනවා නම් ඒකක් තියෙන්නේ මේක ඇතුළෙම. එතකොට මේකේ බර ප්‍රතික්‍රියාවට මුලින් තිබ්බ බරයි ප්‍රතික්‍රියාවෙන් පස්සේ තිබුණු බරයි සමාන වෙනවා. මේ නියමය අනුව සමාන වෙන්න ඕන. හැබැයි මේක විවෘත නම් විවෘත පද්ධතියක් නම් ඒක එහෙම වෙන්නේ නැහැ. මෙතන එළියෙන් යන්න පුළුවන්. මේ මොකක් හරි දැන් මේක ඇතුළේ තියෙන ප්‍රතික්‍රියාවේදී මේකේ තියෙන ද්‍රව්‍ය එළියට යන්න පුළුවන් නම් ඒ වගේම තමයි එළියේ තියෙන දෙයක් ඇතුළට එන්න පුළුවන් නම් අපිට මේකේ හරියට බර ගන්න බෑ. කියන්නේ මේක විවෘත පද්ධතිය. හරි? ඔන්න ඔය ටික තමයි අපි කතා කරන්නේ. හරි ලියා ගන්නකො එහෙනම් තරුලකුණක් දාලා ලියා ගන්න. මැග්නීසියම් පටියක් වාතයේ දහනය කිරීමේදී
මැග්නීසියම් පටියක් වාතයේ දහනය කිරීමේදී දීප්තිමත් දැල්ලක් සහිතව දැවේ. දීප්තිමත් දැල්ලක් සහිතව දැවේ. දීප්තිමත් දැල්ලක් සහිතව දැවේ. අවසානයේදී සුදු කුඩක් ඉතිරි වේ. අවසානයේදී සුදු කුඩක් ඉතිරි වේ. හරි. දැන් මැග්නීසියම් පටිය කියලා හරි දීප්තිමත් ලෝහයක් නේ දිලිසෙනවා මේක ගොඩක්. මේක දිලිසෙන ලෝහයක්. මේ මැග්නීසියම් කැබල්ලක් වතුරට එහෙම දැම්මොත් එහෙම ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. නිකන් වතුරට දැම්මොත් එහෙම ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. හරි ඒ තරම් ඒගොල්ලෝ මේ හොඳ ප්‍රතික්‍රියක සක්‍රිය. හරි. මෙන්න මේ සමීකරණ ලියාගන්න. මැග්නීසියම් ධන ඔක්සිජන් මැග්නීසියම් ඔක්සයිඩ් මේ ටික විතර ලියාගන්න. ලියාගත්තා සර්. ලියාගෙන මේ ප්‍රතික්‍රියක කියලා දාගන්න. මේක ඵල. මේක ඵලය. ඵල කියන්නේ ඵලය ඇති. හරිද? හරි සර්. ඉවරයි සර්. ටිකක් ඉවරයි ඉන්න සර්. ඊට පස්සේ දැන් කොටුවක් ඇතුලේ ලියා ගන්න. ඉස්සෙල්ලා මම කියන එක ලියාගෙන ඉන්න. ඊට පස්සේ ඒක කොටු කරන්න. කොරතු පාටින් හරි නැත්නම් හයිලයිට් කරක් කමන්නේ. දැන් මේ අර්ථකථනයක් දෙන්නේ. මොකද්ද? ප්‍රතික්‍රියක කියන්නේ මොකද්ද? ඵල කියන්නේ මොකද්ද කියන එක. හරි? මේක විභාගයෙන් අහන්න පුළුවන්. රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක යනු කුමක්ද? ප්‍රතිඵල යනු කුමක්ද? එතකොට මේ අර්ථකථනය දෙන්න ඕන. හරි? ලියාගන්න. රසායනික ප්‍රතික්‍රියාවකදී රසායනික ප්‍රතික්‍රියාවකදී රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය ප්‍රතික්‍රියක ලෙස හඳුන්වයි. ප්‍රතික්‍රියක ලෙස හඳුන්වයි. රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය ප්‍රතික්‍රියක ලෙස හඳුන්වයි. හරි ඊළඟට ලියා ගන්න ඊළඟ එක එකක් කොටු කරන්න ඕන ලියාගන්න ඉස්සෙල්ලා. රසායනික ප්‍රතික්‍රියාවකදී සෑදෙන නව ද්‍රව්‍ය රසායනික ප්‍රතික්‍රියාවකදී සෑදෙන නව ද්‍රව්‍ය මොකක්ද සර්? රසායනික ප්‍රතික්‍රියාවකදී සෑදෙන නව ද්‍රව්‍ය අලුත් ඒවා
රසායනික ප්‍රතික්‍රියාවකදී සෑදෙන නව ද්‍රව්‍ය ඵල ලෙස හඳුන්වයි. ඵල ලෙස හඳුන්වයි. මේකට ප්‍රතිඵල කියලා කියන ඕන වරාමිට ලියා ගන්න ප්‍රතිඵල. ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල. දැන් අපි ඉගෙන ගන්න කාලේ අපිට හොඳට උරුම ප්‍රතිඵල කියන වචනේ. දැන් ඔයාලගේ පොතේ තියෙන මේ ඵල කියලා දාලා තියෙනවා. හරි. එතකොට දැන් අර කලින් කරපු ප්‍රතික්‍රියාවලනේ කොපර් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාවේදී ප්‍රතික්‍රියක මොනවද? කොපර් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අන්න ප්‍රතික්‍රිය. ඉතින් හැදුනේ මොනවද? අර නිල් පාට අවක්ෂේපය කොපර් හයිඩ්‍රොක්සයිඩ්. ඒක මොකද්ද? ඒක ඵල. ප්‍රතිඵලය. ඒක ප්‍රතිඵලය. නේ? දැන් අපි හුස්ම ගන්න. අපේ ඇඟේ සාරි අප්‍රතික්‍රියා සිද්ධ කරන්නේ අපි ආශ්වාස කරද්දී. නේ? දැන් ශෝෂණයේදී අතර ප්‍රතික්‍රියාවන් සිද්ධ වෙන්නේ නේ. අපි හුස්ම ගන්නවා. ඒතර ඔක්සිජන් ප්‍රතික්‍රියාවනේ. ප්‍රතික්‍රියක විදිහට ඔක්සිජන් අපි ගන්නවා. පිට කරන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ්. මොකක්ද ඒක? ප්‍රතිඵලය. ඵලය අන්නයි. ඵලය තමයි කාබන් ඩයොක්සයිඩ් විදිහට පිට කරන්නේ. එතකොට දැන් උදාහරණ විදිහට ගත්තොත් එහෙනම් ඔයාලා දන්නදී ප්‍රභා සංශ්ලේෂණයනේ. ප්‍රභා සංශ්ලේෂණයේදී වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය දෙක එකතු වෙලා හිරු හරි ඔක්කොම හරිනේ. හරි. එතකොට ප්‍රභා සංශ්ලේෂණයනේ. ප්‍රභා සංශ්ලේෂණයේදී වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලයත් එක්ක එකතු වෙලා හිරු වෙලේ තියෙන වෙලාවෙදි තමයි මේ ශාක ආහාර නිෂ්පාදනය කරන්නේ. ආහාර විදියට ග්ලූකෝස් හැදෙනවා. එතකොට ඒකෙත් පිට කරනවා මොනවද? ඔක්සිජන්. ඔක්සිජන් වලින් තමයි පිට වෙන්නේ. එතකොට ප්‍රතික්‍රියක වෙනවා ජලය සහ කාබන් ඩයොක්සයිඩ්. ප්‍රතිඵල වෙනවා ඔක්සිජන් සහ හැදෙන ග්ලූකෝස් නේ පිස්ටේ. හරි. අන්න ඒ වගේ. හරි. ලියාගන්න ඊළඟ කරුණ රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක ඵල බවට පත් වේ. ප්‍රතික්‍රියක තමයි අවසානයේදී ඵලයක් බවට පත් වෙන්නේ. ද ප්‍රතික්‍රියක හොයන්න නැහැ. ඵල තියෙනවා. නේ? දැන් මාතෘකාව ලියා ගන්න. ස්කන්ධ සංස්ථිති නියමය. ස්කන්ධ සංස්ථිති නියමය.
එතකොට මම මේක පැහැදිලි කරලා කිව්වනේ නේද? ස්කන්ධ සංස්කෘතිය නියමයකට කියන්නේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. රසායනික ප්‍රතික්‍රියාවකදී ස්කන්ධය ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵලවල ස්කන්ධ වෙනසක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒක කියන්න කලින් අපි මේක දැන් ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. එතකොට අපි මුලින්ම මේක අපි මේ ප්‍රතික්‍රියාවක් අපි කරනවා විවෘත පද්ධතියක් තුල. විවෘත පද්ධතියක් තුල කරලා බලනවා. කරලා බලලා ප්‍රතික්‍රියාවල බලයි පළවල බලයි බලනවා මොකද වෙන්නේ කියන එක. ඉස්සෙල්ලාම අපි කරන්නේ විවෘත පද්ධතියක් තුල. හරි. ලියා ගන්න ඒ යටතේ මාතෘකාවට යටින් ලියා ගන්න. රසායනික ප්‍රතික්‍රියාවකදී ඊට සම්බන්ධ වන ප්‍රතික්‍රියකවල සමස්ත බරහා ප්‍රතික්‍රියාවෙන් පසු සෑදෙන පළවල සමස්ත බර අතර වෙනසක් පවතිනවාද නැද්ද යන වග අප අධ්‍යයනය කරමු. හරි. ඉස්සෙල්ලාම අපි දැන් පොඩි අධ්‍යයනයක් කරලා බලමු. අපි මෙතෙන්දි කරන්නේ මොකද්ද? මෙතෙන්දි අපි කරනවා මෙහෙම දණ්ඩක් ගන්නවා. හරි. ඊට පස්සේ මේ දණ්ඩේ මේ කම්බි සමාන දිගින් යුතු කම්බි පොටවල් දෙකක් ගන්නවා. මේ දිග සමානයි. මේ පැත්තේ මේ දිග සමානයි මේ දිග සමානයි. ඊට පස්සේ මේකේ සිහින් යකඩ කම්බියක්. හරි. සිහින් යකඩ කම්බියක් ගුලි කරලා මේකේ මේව එල්ලනවා. හරි. සිහින් යකඩ කෙලි. ඇත්තටම සිහින් යකඩ කෙඳි ගුලි කරලා මේකේ එල්ලනවා. සිහින් යකඩ කෙඳි. ඒකට සමාන බරකින්ම යුක්තු යකඩ කෙඳි මේ පැත්තේ එල්ලනවා. ගුලි කරලා එල්ලනවා. හරි. එතකොට මේ යකඩ කෙඳි වල බර සමානයි. සමාන බරෙන් යුක්තු යකඩ කෙඳි ගන්නවා. අරගෙන යා ගුලි කරලා එල්ලනවා. එල්ලලා දැන් මේක දණ්ඩන්නේ දැන් මේක තරාදියක් වගේ නේ. මේ දෙපැත්ත බැලන්ස් කරන්න ඕන මැදින් නූලක් එල්ලලා. හරි නූල පොඩක් එහෙට මෙහෙට කරලා මේ දණ්ඩ හරි තිරස්ව තියාගන්න ඕන. හරි තිරස්ව. දණ්ඩ හරි තිරස්ව තියාගන්න ඕන. තියාගෙන මේක ආධාරයකට එල්ලනවා. මොකක් හරි ආධාරයකට එල්ලන එක මේක ලැබ් එකේ තියෙන ආධාරකේ එල්ලන්නත් පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ සමාන යකඩ කෙඳි බරෙන් සමානයි. අපි මේක දැන් බැලන්ස් කරලා තියෙන්නේ. මේ පැත්ත අපි මේ එක ගුලියකට අපි ගිනි තියනවා. එක්ක ලයිට් එකක් පත්තු කරන්න පුළුවන් නැත්නම් ඊට පන්ද මොකකින් හරි මේක අපි නැත්නම් ගිනි පුරක් ගාලා හරි
ටිකක් ඉටිපන්දනක් වගේ දෙයක් ගන්නකො. ටිකක් වෙලාවක ගල්ලන්නත් එපා යකඩ. ඔන්නෝම රත් කරලා මෙයා ගිනි තියනවා. එතන මේ යකඩනේ. හරිද? යකඩනේ මෙයා නිකන් කඩදාසිය ඇවිදිනවා වගේ වෙලෙන්නේ නැහැ. මෙයා ඒකට රතු වෙලා අනේ පුලිංගු ඇති වෙලා නිකන් මෙයා දහණය වෙනවා අතට. හරි? දහණය වෙනවා. ඒ දහණය වෙනකොට මොකද වෙන්නේ? මේ පැත්ත පහළට නැවෙනවා. මේ පැත්ත පහළට පාත් වෙනවා. මේ දහණය වෙන පැත්ත පහළට පාත් වෙනවා. ඒ කියන්නේ මෙතන දැන් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා නේ. වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එක්ක මෙයා ක්‍රියා කරනවා. ක්‍රියා කරනවාම ක්‍රියා කරන හින්දා දැන් මෙයාගේ බරට දෙයක් එකතු වෙනවා. ඔක්සිජන් මේකට එකතු වෙනවා. ඔක්සිජන් නේ. ඒකට ඔක්සයිඩ් විදියට දැන් මෙයා මේකේ බැඳෙනවා. ඔක්සයිඩ් විදියට. ඔක්සයිඩ් විදියට වාතයේ තියෙන ඔක්සිජන් මේකේ බැඳෙනවා. අන්න පිටින් මේ වායු ගෝලයේ තියෙන දෙයක් තමයි මෙයාට එකතු වෙන්නේ. දැන් මෙයාගේ බර වැඩි වෙනවා. ඒකින්ද මෙයාගේ බර වැඩි වෙනවා. දැන් ඒක පද්ධතිය මෙයා විවෘත පද්ධතිය. මෙයා විවෘත පද්ධතියයි. දැන් මේ ප්‍රතික්‍රියාවේදී දැන් මෙයා මේක රත් කරන එක කරන්නේ රත් කරනකොට මේකේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියාවට වායු ගෝලයේ තියෙන ඔක්සිජන් තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර වායු ගෝලයෙන් මෙයාට එකතු වීමක් සිද්ධ වෙනවා. ඒකෙන්ද මේකේ බර වැඩි වෙනවා. ඒකෙන්ද මෙයා තරාදිය පහළට නැමෙනවා. පහළට යොමු වෙනවා. හරි? එතකොට දැන් මේක කලින් දැන් ප්‍රතික්‍රියාවට කලින් අපි මේ දෙකේ දැන් බර දන්නවනේ. මේකේ ග්‍රෑම් 10ක් නම් මේකේ ග්‍රෑම් 10යි ප්‍රතික්‍රියාවට පෙර. ප්‍රතික්‍රියාවෙන් පස්සේ මේකේ බර බලන්න පුළුවන් අපිට. මේකේ සමහරකට ග්‍රෑම් 13ක් 14ක වෙන්න පුළුවන්. මෙයා 10යි. ඒකට මෙයාගේ බර වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට පෙර තිබුණු බරකට වඩා ප්‍රතික්‍රියාවෙන් පස්සේ තිබුණු බර වැඩි. ඒ කියන්නේ ස්කන්ධ සංස්කෘති නියමයක් මෙතන ඔප්පු කරන්න බෑ මේ ක්‍රියාව. මේ නියමය ඔප්පු කරන්න බෑ. මේ නියමයෙන් කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවට පෙර බරයි ප්‍රතික්‍රියාවට පසු බරයි සමානයි. සමානයි. නමුත් මෙතෙන්දී එහෙම වෙන්නේ නැහැ. මෙතන පෙන්වන්න හදන්නේ මේ විවෘත පද්ධතිය තුළ මේක කරන්න බෑ කියන එක තමයි පෙන්වන්නේ. හරි. ලියාගමු කියන මේ ටෙස්ට් එක අපි ලියාගෙන ඉමු. පරීක්ෂණය 1 පරීක්ෂණය 1 කියලා දාලා ලියන්න. ඒ යටතේ අවශ්‍ය ද්‍රව්‍ය සර් මේක ඇඳ ගන්න ඕනද? ඔව්. පරීක්ෂණ 1 යටතේ ලියා ගන්න සිහින් යකඩ කෙඩි දහනය කිරීම. සිහින් යකඩ කෙඩි පරීක්ෂණ 1 සිහින් යකඩ කෙඩි රත් කිරීම. සිහින් යකඩ කෙඩි රත් කිරීම. සිහින් යකඩ කෙඩි රත් කිරීම. හරි. ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය කියලා ලියා ගන්න. අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න. සිහින් යකඩ කෙඳි සමාන දිගින් යුතු කම්බි දෙකක්. සමාන දිගින් යුතු කම්බි දෙකක්. තිරස් දණ්ඩක්. දණ්ඩක් කිව්වම ඇති යන්නේ. තිරස් වෙන කියන්නේ කොහොමද? දණ්ඩක්. මේක යකඩ තදනවා ලියකුණක් ගන්න පුළුවන්. දණ්ඩක්. මේ පැත්තේ බන්සන් 1000ක් හෝ ඉටිපන්දමක්. බන්සන් 1000ක් හෝ ඉටිපන්දමක්. සර් අවශ්‍ය ද්‍රව්‍ය යටතේ ඉස්සල්ලා මොකද්ද කිව්වේ?
දණ්ඩක් සිහින් යකඩකෙන්දී කමා සමාන යකඩ කම්බි දෙකක් නේ සමාන දිගින් යුතු යකඩ කම්බි දෙකක් ඊට පස්සේ දණ්ඩක් ඊට පස්සේ බන්සන් 1000ක් හෝ පිටිපන්දමක් ඊට පස්සේ ක්‍රමය කියලා ලියාගෙන මේ රූපය අරගන්නකො ක්‍රමය කියලා ලියාගෙන මේ රූපය අරගන්න ඇන්දස ඔක්කොම ඇන්දද ඔව් සර් and sir. යටි ලියාගන්න සිහින් යකඩකෙන්දී සමාන ස්කන්ධ දෙකක් වෙන වෙනම ලිහිල්ව සිටිනසේ ගුලි ආකාරයට සකස් කරන්න ගුලි දෙකක් හදාගන්න ඊළඟ කරුණ සමාන කම්බි දෙකක් ගෙන දිගින් සමාන කම්බි දෙකක් ගෙන එම කම්බි වල සිහින් යකඩ කෙඳි ගැට ගසා ගුලිනේ සිහින් යකඩ කෙඳි ගුලි ගැට ගසා तीन कम्बी යකඩ කම්බි ගුලි ගැට ගසා ඉහත රූපයේ පරිදි දණ්ඩේ දෙකලවර ගැට ගසන්න ඉහත රූපයේ පරිදි දණ්ඩේ දෙකලවර ගැට ගසන්න හරි ඊළඟ කරුණ දණ්ඩ මැදින් නූලක් ගැට ගසා දණ්ඩ මැදින් නූලක් ගැට ගසා දණ්ඩ තිරස්ව සිටිනසේ තුලනය කර ආධාරකයක එල්ලන්න
තුලනය කර ආධාරකයක එල්ලන්න. හරි ඒ කියන්නේ මොකද්ද දැන් මේ දෙක බැඳලා නූල මගේ නූලක් කෙල්ලලා මේක තුලනය කරන්න ඕනේ බැලන්ස් කරන්න ඕනේ නැත්නම් එක පැත්තක් හැලවෙලා තියෙන්න පුළුවන් නේ ඒක නැති වෙන්න මෙයාව නූල පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා තුලනය කරන්න ඕනේ තුලනය කරලා ආධාරක එල්ලනවා දැන් එල්ලුවාට පස්සේ මෙයා හරි තිරස්ව තියෙනවා හරි තිරස්ව තියෙනවා ඊළඟ කරුණ ලියා ගන්න එක් යකඩ ගුලියකට එක් යකඩ ගුලියකට ගිනි දැල්වන්න එක් යකඩ ගුලියකට ගිනි දැල්වන්න හරි නිරීක්ෂණ කියලා දාලා ලියන්න. එතකොට මේ යකඩගෙදි කොහමද? මෙයා රත් පැහැදිනවනේ. මෙයා දහනේ. ඒ කියන්නේ සිහින් යකඩගෙදි ගත්තේ. ලොකු යකඩගෙදි ගත්තා නම් ලොකු යකඩ ගත්තා නම් අමාරුයි. සිහින් කෙදි ගන්නවා. සිහින් කෙදි අරගෙන එතකොට මෙයා රත් පැහැති වෙනවා. මෙයා ගිනි ගන්නවා. රත් පැහැලා ගිනි ගන්නවා. හරි? ලියාගන්න නිරීක්ෂණ යකඩකෙදි රත් පැහැ පුලිංගු ඇති කරමින් දැවේ රත් පැහැ පුලිංගු ගිනි අපි කියන්නේ ගිනි පුලිංගුවක් කියලා කියන්නේ පුලිංගු ඇති කරමින් දැවේ හැබැයි මේ දැවුනට අර කඩදාසියට නැත්නම් දර හරි පත් වෙනවා වගේ අලු වෙලා එහෙම යන්නේ නැහැ. මෙයා ඉතිරි වෙනවා අතට. හරි. ඊට පස්සේ නිරීක්ෂණ ඊළඟ කරුණ නිරීක්ෂණය යන්නේ ගිනි දැල්ලූ යකඩ කෙඳි ඇති පැත්ත පහත් වේ. ගිනි දැල්ලූ යකඩගෙඩි ඇති පැත්ත පහත් වෙනවා. නිගමනය නේ පරීක්ෂණය ක්‍රමය නිරීක්ෂණය ඊට පස්සේ නිගමනය ලියන්න දැල්ලූ යකඩ කෙඳි ඇති පැත්තේ බර වැඩි වී ඇත. දැල්ලූ යකඩ කෙඳි දැල්ලූ යකඩ කෙඳි වල බර වැඩි වී ඇත. දැල්ලූ යකඩ කෙඳි වල බර වැඩි වී ඇත. සර් කැඩි කැඩි ඇහෙන්නේ. දැල්ලූ යකඩ කෙඳි වල බර වැඩි වී ඇත.
හරි. එතකොට මෙතන යකඩ කෙඳි යකඩ කෙඳි සහ ඔක්සිජන් නේ දහනයේදී සම්බන්ධ වෙන්නේ ඔක්සිජන්. හරි. කියන්නේ මෙතන මේක ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියක. මේ පැත්තේ යකඩ ඔක්සයිඩ් නැත්නම් අයර්න් ඔක්සයිඩ්. අයර්න් ඔක්සයිඩ් මෙන්න පළ. මේ පැත්තේ බර වැඩි වී ඇත. බර වැඩි වී ඇත. ඇයි මේ ඔක්සිජන් මෙතෙන් එකතු වෙලා තියෙනවා. වායුගෝලයේ තිබ්බ ඔක්සිජන් මෙතෙන් එකතු වෙලා තමයි අයර්න් ඔක්සයිඩ්. හරි. ඕන අයර්න් කියලා ලියන්න. අයර්න්. ෆෙරස් නම් ඒක ඔයාලට මේකේදී වචන සමීකරණ විතරයි තියෙන්නේ. නැත්නම් මේ රසායනික සංකේත භාවිතා කරන්න නැහැ. එතකොට මෙතෙන්දී දැන් දර දහනේදී හිතන්නකො දර අපි දර කැල්ලක් දහනය කරනකොට දුම විදිහට පිට වෙලා යනවා නේ. දරවල තියෙන කාබන් ඔක්සිජන් එක එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් විදිහට පිට වෙලා යනවා. පිට වෙලා. එතකොට මොකද වෙන්නේ? බර අඩු වෙනවා. ඒ අඩු වෙන බර අඩු වෙනවා. මොකද මෙතෙන්දී පිට වෙලා යන්න දෙයක් නැහැ. මෙතන යකඩනේ තියෙන්නේ. මේකේ කාබන් නේ මොනවද නැහැ. වායුවක් විදිහට මේ ප්‍රතික්‍රියාවේදී එළියට යන්නේ නැහැ මොකක්වත්. වායුගෝලයට එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වායුගෝලයෙන් දෙයක් ප්‍රතික්‍රියාවට එකතු වෙනවා. ඒකෙන් තමයි මේකේ බර වැඩි වෙන්නේ. දැන් දර හරි පෙට්‍රල් හරි නැත්නම් කඩදාසි හරි ඒකේ දහනේදී මොකද මේකේ තියෙන කාබන් එහෙම කාබන් ඩයොක්සයිඩ් විදිහට පිට වෙලා යනවා. ඔක්සිජන් එක එකතු වෙලා. ඒතකොට මෙතෙන්දී එහෙම වෙන්නේ නැහැ. මෙතෙන්දී ඔක්සිජන් එක එකතු වෙලා අයර්න් ඔක්සයිඩ් විදිහට එකතු වෙනවා ඵලයක්. කියනද මේ පැත්තේ අර පැත්තේ තොර යකඩ කෙඳි විතරයි නිතිපුනේ. එතකොට මේ පැත්තට වඩා මේ පැත්ත බර වැඩි. ලියාගන්න. මේක ලියාගන්න. ලියාගත්තා සර්. ලිව්වා සර්. ඊට යටින් තල්ලක් ලියාගත්තේ නෑ සර්. ලියන්න. මට අද ඔයාලා හැමෝම මගේ මේ WhatsApp එකට පොඩි මැසේජ් එකක් දාන්න සම්බන්ධ වෙච්ච අය. නම දාන්නකො. ඒකේ පන්තියට එන්නේ නැති කීප දෙනෙක් කියන ඒගොල්ලෝ අයින් කරලා දාන්න. තේරුමක් නැහැ. කින්දා ඔයාලගේ ටිකේ නම් ටික දාන්න. අද අලුතෙන් ආපු පුතාගේ මම ගෲප් එකට ඇඩ් කරා. ඔයා එකකින් අයින් වුණා මන් දන්නේ නැහැ. මම ඒකට ආයෙ ඇඩ් කරන්න. සර් ගෲප් එක only admin කරලා තියෙන්නේ. only admin. හරි මම ඒක අන්ලොක් කරනවා. ආ සර්. ඒකටම නෝට් එකක් දාන්න. ඒතකොට මේ පාඩමේ තියෙන නෝට් ටිකක් දාන්න. ඒතර අනිත් අයට ලියාගන්න. හරිද? මේකට යටින් ලියා ගන්න. ඉහත ප්‍රතික්‍රියාවේදී වායුගෝලයේ ඇති ඔක්සිජන්
ඉහත ප්‍රතික්‍රියාවේදී වායු ගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රතික්‍රියකයක් ලෙස ප්‍රතික්‍රියාවට සම්බන්ධ වී ඇත. ඉහත ප්‍රතික්‍රියාවේදී වායු ගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රතික්‍රියකයක් ලෙස ප්‍රතික්‍රියාවට එකතු වී ඇත. එම ඔක්සිජන් අයර්න් ඔක්සයිඩ් විදියට එම ඔක්සිජන් අයර්න් ඔක්සයිඩ් ලෙස ඵලයේ ඇත. අයර්න් ඔක්සයිඩ් ලෙස ඵලයේ ඇත. ප්‍රතික්‍රියාවෙන් වායු ගෝලයට ප්‍රතික්‍රියාවේදී වායු ගෝලයට පිටවීමක්ද සිදු නොවේ. වායු ගෝලයට පිටවීමක්ද සිදු නොවේ. ප්‍රතික්‍රියාවෙන් වායු ගෝලයට පිටවීමක්ද සිදු වේ. එම නිසා ඵලයේ බර වැඩි වී ඇත. හරි. දැන් අපි තවත් පරීක්ෂණයක් කරමු. හරි සර්. විවෘත පද්ධතිය තුල. දැන් මේක ක්‍රියාව සිද්ධ වෙන්නේ විවෘත පද්ධතිය තුලනේ. අපි තවත් පරීක්ෂණයක් කරනවා. ඒකෙදි කරන්නේ මොකද්ද? ඒකෙදි කරන්නේ අපි ගන්නවා පරීක්ෂණ නලයක් ගන්නවා නේ. පරීක්ෂණ නලයක් අරගෙන ඒකට දානවා ගිනි කූරු වල අර වෙඩි බේත් තියෙන්නේ. ඒ ටික අපි ගිනි කූරු වලින් හූරලා අරගෙන මේකට දානවා. ගිනි පෙට්ටි වල හිස් ගිනි කූරු වල හිස් කියලා කියන්නේ ගිනි කූරු හිස්. හරි. දාලා මේකත් අපි මොකද කරන්නේ? යටින් පත් කරනවා. කරනවා. මේකත් අපි යටින් රත් කරනවා. හරි. මේකෙදි මොකද වෙන්නේ? මේක රත් වෙනකොට මේ ටික පත් වෙනකොට මේ ටික පත් වෙනවානේ. දහණය වෙනවා. දහණය වෙලා එතකොට මේකෙදි වායු පිට වෙනවානේ. මේ දහණයේදී මේකෙදි වායු පිට වෙනවා. දැන් මේක ඇවිල්ලා එක සංසුද්ධ ද්‍රව්‍යයක් නෙවෙයි මේකේ තියෙන්නේ. විවිධාකාර වූ ද්‍රව්‍ය තියෙනවා මේ වෙඩි බෙහෙත් වල. නේ? ඒතකොට ඒවා වායු විදිහට දැන් මේ පද්ධතියෙන් පිට වෙලා යනවා. දැන් මේක විවෘතයි නේ. පිටින් දේවල් ඇතුළට එන්නත් පුළුවන්, ඇතුළේ දේවල් එළියට යන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් බලලා මේකේ ප්‍රතික්‍රියාවට පෙර මේකේ තියෙන ස්කන්ධය බලන්න කොච්චරද තියෙන්නේ කියලා. ග්‍රෑම් කීයද තියෙන්නේ කියලා බලලා ප්‍රතික්‍රියාවට පෙර. ප්‍රතික්‍රියාවෙන් පස්සේ මේක ඉතිරි වෙච්ච ටිකේ බර බලන්න. එතකොට ඒ දෙක අතර වෙනසක් තියෙනවා. මෙතෙන්දි වෙන්නේ ඇත්තටම බර ඉතිරි වෙන ටිකේ බර අඩු වීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙතෙන්දි බර අඩු වීමක්. ඇයි ඒ?
මේ දුම් විදිහට වායු ගෝලයට එකතු වෙලා ගිහිල්ලා තියෙනවා ද්‍රව්‍ය. හරි. වායු ගෝලයෙන් ඔක්සිජන් ගන්නවා තමයි. අරගෙන ආයේ ද්‍රව්‍ය ආයේ වායු විදිහට එළියට යනවා. ලියාගෙන පරීක්ෂණාංග 2 පරීක්ෂණාංග 2 ගිනි කූරු හිස් පරීක්ෂණ නලයක් තුල දැල්වීම ගිනි කූරු හිස් පරීක්ෂණ නලයක් තුල දැල්වීම කැකෑරුම් නලය කියන්නේ කැකෑරුම් නලයක්. ඒ කියන්නේ මෙහෙමයි. උතන දැන් ඔය පරීක්ෂණ නලයි කැකෑරුම් නලයි කියලා කියන්නේ දැන් එකම වීදුරු එක තමයි. නමුත් අර කැකෑරුම් නල රත් කරන්න ගන්නවා. එතකොට ඒ කැකෑරුම් නල ටිකක් රත් කරනකොට පුපුරන්නේ. පරීක්ෂණ නල සමහරක් වෙලාවට පුපුරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වීදුරු හදලා තියෙන මැටීරියල් වල තියෙන ඔරොත්තු දෙන්න තාපයට ඔරොත්තු දෙන්න ද්‍රව්‍යයකින් තමයි හදලා තියෙන්නේ කියන්නේ වීදුරු ඝනකමින් වැඩි හරි අරක ලියා ගන්න මේ පරීක්ෂණ වල කැකෑරුණා කියලා හරි ලියා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය ගිනි කූරු හිස් කීපයක් කැකෑරුම් නලයක් ඉටිපන්දමක් හෝ බන්සන් 1000ක් ඔයාලා විභාගයේ ලියනකොට රූප සටහනක් කරනම රූප සටහන නම් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒවට වෙනම ලකුණු දෙනවා. ඒක කොහොමද කරන්නේ? නැත්තම් හරි ක්‍රමය කියලා ලියලා මෙන්න මේ රූපය දක්වන්න. and sir ඉවරයි sir ආයෙත් ලියවුණොත් ජොයින් වෙන්න ලියා ගන්න හා ගිනි කූරු හිස් කීපයක් කැකෑරුම් නලයකට දමා ගිනි කූරු හිස් කීපයක් කැකෑරුම් නලයකට දමා කැකෑරුම් නලයේ බර කිරා ගන්න. එතකොට අපි මේ නලයත් එක්කම බර තමයි බලන්නේ. මේ සෙට් එකේ බර බලනවා සම්පූර්ණයෙන්. මේ කැකෑරුම් නලයේ ගිනි කූරු හිස්වලයි දෙකේම බර බලා ගන්නවා. ස්කන්ධේ කිරා ගන්න. ඊළඟට ලියා ගන්න. නලයේ විවෘත දැල්ලකට අල්ලා ගිනි කූරු හිස් දැල් වෙන තෙක් හත් කරන්න.
නලය විවෘත දැල්ලකට අල්ලා ගිනි කූරු හිස් රත්වන තෙක් විවෘත දැල්ලකට රත්වන තෙක් පොඩ්ඩක් ගිනි කූරු හිස් දැල්වන තෙක් විවෘත දැල්ලකින් රත් කරන්න. ඊට පස්සේ ඊළඟ කරුණ සිසිල් වූ පසු නලයේ බර ද්‍රව්‍ය සමග කිරා ගන්න කියන්නේ ඉතිරි ද්‍රව්‍ය සමග නලයේ බර ඉතිරි ද්‍රව්‍ය සමග කිරා ගන්න. හරි සර්. මෙයා පිටින් තමයි හරි. එතකොට අපි මේ දැල්ල පිටින් රත් කරන්නේ. ඒකයි විවෘත දැල්ලක් කියලා කියන්නේ. පිටින් රත් කරනවා. එතකොට මෙයා පත්තු වෙන්න අවශ්‍යනේ. දහනය වීමට අවශ්‍ය ජෝලන උෂ්ණත්වයට ආවට පස්සේ මෙයා ඉබේ පත්තු වෙනවා. නේ? ජෝලන උෂ්ණත්වය අහලාගෙන මොකක්ද? ජෝලන උෂ්ණත්වය. කියන්නේ යම් කිසි දෙයක් දහනය වීමේ උෂ්ණත්වය. යම් කිසි දෙයක් දහනය වීමේ උෂ්ණත්වය. අපි දැන් ඉස්සරහට ඉගෙන ගන්නවා. මේ උෂ්ණත්වය ආවට පස්සේ මෙයා පත්තු වෙනවා. ලියන නිරීක්ෂණ නලය රත් කිරීමට පෙර තිබූ ස්කන්ධයට වඩා අඩු ස්කන්ධයක් නලය රත් කිරීමට පෙර තිබූ ස්කන්ධයට වඩා අඩු ස්කන්ධයක් රත් කළ පසු ලැබී ඇත. එතකොට මේක තමයි ප්‍රතික්‍රියක මෙතෙන් එකතු වෙනවා ඔක්සිජන්. ටීචර්ගේ අම්මගේ බර්ත්ඩේ එක. ඔක්සිජන් ප්‍රතික්‍රිය. මෙතන ආලු. ඒ වගේම මෙතන වායුනේ. වායු ඒක පිට වෙනවා. එතකොට මේක පළ. එතකොට පද්ධතියට ඔක්සිජන් එකතු වෙනවා. අලු ටික ඉතුරු වෙනවා. හැදෙන වායු ටික පිට වෙලා යනවා. පද්ධතියෙන් පිට වෙලා යනවා. ඉතින් අවසානයේදී මේකේ බර අඩුයි. ඒ කියන්නේ මේ අලු වලනේ, ඉතිරි අලු වල. අපි ළඟ අද මෙතන අලු ටිකනේ. ඒක අලු වල බර ගිනි කූරු ඉස්සරට වඩා
ඉස්සල බරට වඩා අඩු වී ඇත. ලියාගත්තා සර්. ඉවරයි සර්. right. හරි. එතකොට දැන් මේ පරීක්ෂණ දෙකේම පෙන්වන්නේ මොකද්ද? පෙන්වන්නේ විවෘත පද්ධතිය තුළ ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ස්කන්ධ සංස්කෘති නියමයේ සිට නොවන ඔව්. ලැබෙන පළවල බර අතර වෙනසක් සිද්ධ වෙනවානේ. එතකොට මේ අපි දැන් කරපු පරීක්ෂණ දෙකම අසාර්ථකයි. අපිට ස්කන්ධ සංස්කෘති නියමය ඔප්පු කරලා පෙන්වන්න බෑ මේ පරීක්ෂණ දෙකේ. හරි. ලියා ගන්න මෙන්න මේ කරුණු ටික. තරුල වුණා ලියන්න. ඉහත පරීක්ෂණ එකේදී පළවල ස්කන්ධය ප්‍රතික්‍රියකවල ස්කන්ධයට වඩා වැඩිය නමුත් පරීක්ෂණ අංක දෙකේදී ලැබුණු පළවල ස්කන්ධය ප්‍රතික්‍රියකවල ස්කන්ධයට වඩා අඩුය. මෙසේ වීමට හේතුව වන්නේ ප්‍රතික්‍රියාවේදී සෑදෙන ඇතැම් ඵල වායුව ලෙස පිට වී යාමය එමෙන්ම පරිසරයේ ඇති ඔක්සිජන් වායුව ප්‍රතික්‍රියක ලෙසද ප්‍රතික්‍රියාවට සම්බන්ධ වීමයි.
හරි ඊළඟ කරුණ ලියා ගන්න. එම නිසා ඉහත පරීක්ෂණ අංක 1 සහ 2 එම නිසා ඉහත පරීක්ෂණ අංක 1 සහ 2 මොකක්ද සර්? එම නිසා ඉහත පරීක්ෂණ අංක 1 සහ 2 එම නිසා ඉහත පරීක්ෂණ අංක 1 සහ 2 මගින් ස්කන්ධ සංස්ථිති නියමය ඔප්පු කළ නොහැක. ස්කන්ධ සංස්ථිති නියමය ඔප්පු කළ නොහැක. හරි ස්කන්ධ සංස්ථිති නියමය ඔප්පු කළ නොහැක. දැන් ඊට යටින් මේක ලියලා කොටු කරන්න ඕන රයිට් ඉස්සෙල්ලා ලියා ගන්න. මොකද්ද දැන් ස්කන්ධ සංස්ථිති නියමය කියන එක අපි දැන් මෙතනදී ලියා ගන්න. රසායනික ප්‍රතික්‍රියාවලදී conservation of mass නවේ Law of ස්කන්ධ ලියා ගන්න. ස්කන්ධ සංස්ථිති නියමය කියලා ලියලා යන්න. රසායනික ප්‍රතික්‍රියාවලදී समस्त ස්කන්ධය වෙනස් නොවේ. රසායනික ප්‍රතික්‍රියාවලදී समस्त ස්කන්ධය වෙනස් නොවේ. හරි සර්. එනම් ස්කන්ධය සංස්ථිතික වේ. සංස්ථිතික වේ. හරි. ඕක තමයි අර්ථකථනය. එතකොට යටින් ලියා ගන්න. ඒක අපි සරලව කියන්න බෑ. සරලව කියොත් මොකද්ද? ප්‍රතික්‍රියකවල බර නේද? මෙහෙම. ප්‍රතික්‍රියකවල समस्त බර සමාන වෙන්න ඕන ඵලවල समस्त බරට. right? ප්‍රතික්‍රියකවල समस्त බර සමාන වෙන ඵලවල समस्त බරට. හරි. ඉතින් යටින් අපි ලියා විවෘත පද්ධතිය කියන්නේ මොකද්ද? සංවෘත පද්ධතිය කියන්නේ මොකද්ද කියන එක right? ලියා ගන්න විවෘත පද්ධතිය. විවෘත පද්ධතිය කියලා ඉස්සරහින් උගේ අර්ථකථනය. කොටුවක් ගාගත්තක් කමන්න. විවෘත පද්ධතිය. විවෘත පද්ධතිය කියලා ලියන්න. ලියලා ඉස්සරහින් ඉරක් ගන්න. හා සර්. ලියන්න. විවෘත පද්ධතිය ඉස්සරහා පද්ධතියෙන් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු වේ.
පද්ධතියෙන් පරිසරයෙන් පද්ධතියට ද්‍රව්‍ය හෝමාරු වේ. සර් මේක මොකක්කටද ලියා ගන්න ඕන? ඒ යටිම ලියා ගන්න. අතන යටිම. විවෘත පද්ධතිය යටතේ. ඔව් විවෘත පද්ධතිය ඉස්සරහින් ලියා ගන්න. හරි. ඊළඟ ලියා ගන්න සංවෘත පද්ධතිය. සංවෘත පද්ධතිය ඉස්සරහින් ලියා ගන්න. සංවෘත පද්ධතිය ඉස්සරහින් ලියා ගන්න. පද්ධතියෙන් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු නොවේ. ද්‍රව්‍ය හුවමාරු නොවේ. දැන් අපි සංවෘත පද්ධතිය තුල දැන් අපි පරීක්ෂණය කරන්නයි යන්නේ. right? මෙතෙන්දි මොකද්ද කරන්නේ? සංවෘත පද්ධතිය තුල අපි දැන් පරීක්ෂණය කරන්නයි යන්නේ. මෙතෙන්ද අපි ගන්නවා මේ වගේ ප්ලාස්ටුවක්. වීදුරු ප්ලාස්ටුවක් ගන්නවා. හරි. අරගෙන මේකට දානවා අපි යටින් දානවා lead nitrate. lead nitrate ද්‍රාවණයක් දානවා. මේක ඇවිල්ලා අවර්ණ ද්‍රාවණයක් lead nitrate. හරි. ඊට පස්සේ මේකට අපි එකතු කරන සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් එකතු කරන්නේ මේ වගේ පොඩි නලයක. නලයක සෝඩියම් ක්ලෝරයිඩ් දානවා. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ මොනවද? ලුණුනේ ලුණු. අපි කැමරේ ගන්න ඔව් ලුණු සර්. සංසුද්ධ තත්ත්වයෙන් තියෙනවා. පිරිසිදු තත්ත්වයෙන්. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඊට පස්සේ මේක නූලක ගැට ගහලා මෙතන මේ ඇබයක් තියෙනවා. හරි. මේක මේ නූල ඇබෙන් එළියට වහම ගන්නවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මෙතන ඇබේ තියනවානේ. මේ ඇබේ මත ග්‍රීස් සාලයක කරනවා. මෙතන මේ ඇබේ කට සීල් කරනවා. සීල් කරලා අපි මේක පහළට යොමු කරනවා. යොමු කරලා මේ දෙක මිශ්‍ර වෙනවා. මිශ්‍ර වෙලා දැන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. තනි සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා මේ දෙන්න අතර ප්‍රතික්‍රියාවෙන්. තනි සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. හැදෙන්නේ මොනවද? lead chloride. මේක ඇවිල්ලා lead chloride. හැදෙන්නේ මේක ඇවිල්ලා lead nitrate නේ. lead nitrate ද්‍රාවණය මේක. මේක lead nitrate. lead nitrate. මේක එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. හරි. මේ දෙන්නම අවර්ණයි. සෝඩියම් ක්ලෝරයිඩ් නම් නිකන් දිය කරපුවා පොඩි නිකන් ලාවට පොඩි කිරිසුදු පාට වගේ පොඩි ගතියක් තියෙනවා. නමුත් ඒක කියන හොඳ පිරිසුදු ලුණු දැම්මම ඒකත් අවර්ණයි. දෙකම අවර්ණයි. මේ දෙක මිශ්‍රුණා මැදිනවා තනි සුදු පාට අවක්ෂේපයක්. මේකේ පොඩි වීඩියෝ එකක් තියෙනවා පොඩ්ඩක් බලමු එන්න.
පොඩ්ඩක් ඉන්න. Let's observe this experiment. මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඔයාලා ඒක නේ හිතන්න එපා නිකන් අහගෙන ඉන්නකො. White powder out of this box in the test tube. Let's have a look at it. This දැන් මේ පුතේ පෙන්නන්නේ මේ lead nitrate. lead nitrate මේක සුදු පැහැති කුඩු జాතිය. is lead nitrate, lead nitrate. PbNO3 මේ තියෙන්නේ ඒක මේ දැන් මේ ටෙස්ට් ටියුබ් එකට දාලා තියෙන සුදු පාට කුඩු జాතිය. whole twice. Then we take distilled water and add a little bit of the distilled water in the test tube, and then we shake it well so that it dissolves well to form a transparent homogeneous solution. හරි. මෙතෙන් දැන් lead nitrate කියන්නේ කුඩු පැහැති සුදු පැහැති කුඩු జాතිය. ඒකට distilled water නේ වතුර. අපි කියන්නේ distilled water කියලා. කියන්නේ ඒක ලවණ ගතියක් නැහැ වෙන අපද්‍රව්‍ය මොනවත් නැහැ. සුපිරිසිදු වතුර. ඒක දාලා මේකේ දැන් මේ ජලීය ද්‍රාවණයෙන් තමයි හදාගෙන තියෙන්නේ. එතකොට ඒක අවර්ණයි. හරි lead nitrate ද්‍රාවණය අවර්ණයි. What next we do is we make another solution. We make another solution of දැන් එයා lead nitrate ද්‍රාවණය හදාගත්තු ටෙස්ට් ටියුබ් එක පැත්තකින් තිබ්බා. තියලා තව එකක් අරගෙන ඒකට දාලා මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ් නේ. සෝඩියම් ක්ලෝරයිඩ් කැට දාලා කියන්නේ ලුණු දාලා ඒකටත් වතුර දාලා දිය කරගන්න. another solid. Look at the name of it. It is sodium chloride. We'll show you its name as well. This is sodium chloride, common salt, but in pure form. We add a little bit of the NaCl into it. මේකටත් සෝඩියම් ක්ලෝරයිඩ් දැම්මා ටෙස්ට් ටියුබ් එකට. right දාලා මේකටත් ඩිස්ටිල් වෝටර් දාලා දිය කර ගන්න ඕනේ ඊට පස්සේ. Then repeat the same process. We add a little bit of the distilled water to make the solution. We use distilled water so that the water does not contain anything of its own already dissolved into it. It's absolutely solution of only and only sodium chloride. So after shaking well, being soluble, it forms a transparent solution. So there are two. ඔන්න දැන් ද්‍රාවණ දෙක. මේකේ තියෙන lead nitrate ද්‍රාවණය, මේකේ තියෙන sodium chloride ද්‍රාවණය. හරි දැන් දෙකම දැන් අවර්ණයි නේ. දෙකම අවර්ණයි. දැන් මේ දෙක මිශ්‍ර කරන්න තමයි හදන්නේ. Solutions. One is of lead nitrate, other is of sodium chloride. When we mix them, දැන් ටෙස්ට් ටියුබ් එක ඇතුළට දානවා දැන්. then an ion exchange or double decomposition reaction will take place. Have a look. පේනවද? සුදු පැහැති ඔව් සර්. සුදු පාට දැන් සුදු පැහැති අවක්ෂේපයක් හැදෙනවා තව ටික වෙලාවකින්. At it, what do we observe? We observe that two transparent solutions දෙක තනිකරම දැන් සුදු පාට වුණා. අන්න ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා. on mixing are making a white solution. So obviously this color change is a sign of formation of a new substance. We mix both the solution well and we can observe the white solution, which is a new substance. Now we allow to settle it. දැන් මේක දැන් මෙහෙම හොල්ලලා මේක හොඳට මිශ්‍ර කරනවා. මේ සෙල්ලීමෙන් කරන්නේ මේ දෙක තව හොඳට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා ටික වෙලාවක් තියන්න ඕන. මේකේ අවක්ෂේපය එතකොට තැන්පත් වෙනවා. මේ ටෙස්ට් ටියුබ් එකේ යට
මේකේ අවක්ෂේපයක් විතර තැන්පත් වෙනවා. නිකන් පීටි වගේ තැන්පත් වෙනවා. Or we can keep it undisturbed for some time, and you can observe. Can you observe the white powder present in the solution? බලන්න මේ ටිකේ දැන් දැනටමත් හැදිලා අවක්ෂේපය. මේ ටික ආය අවර්ණ වේගෙන එනවා ඉහළ ප්‍රදේශයේ පහළ ප්‍රදේශයේ අවක්ෂේපය තැන්පත් වෙනවා නේ. පිටි වගේ Just තැන්පත්. made the solution white, now settling down. It means that white substance so formed, which is actually lead chloride, is not really soluble. It is insoluble. That's why once while shaking it was present throughout and it made the solution white, but now it gradually settled down. While mixing of two solutions, when an insoluble substance is formed, then it is called a precipitate. So we precipitate. can say a white precipitate of PbCl2 lead chloride is formed. This is precipitate. හරි දැක්කද ප්‍රතික්‍රියාව මොකක්ද උනේ කියලා නේ හරි එතකොට අපි දැන් මෙහෙම කරමු මේක එතකොට සංවෘත පද්ධතිය තුළ තමයි දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ මේ ප්‍රතික්‍රියාවේ හැදෙන සුදු පාට අවක්ෂේපයක් ලෙඩ් ක්ලෝරයිඩ් හරි එතකොට මේන් මොනවත් පිට වෙන්නේ නැහැ අතන මේකෙදි පායිගෝලීය ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ මේක තමයි අපිට දීලා තියෙන ආදර්ශනයක් විදිහට මේ ප්‍රතික්‍රියාව නේ එතකොට මේ දෙකේ මේ සිස්ටම් එකේ මේ පද්ධතියම බර කිරා ගන්නවා ප්‍රතික්‍රියාවට පෙර ප්‍රතික්‍රියාව පස්සේ බර කිරා ගන්නවා එතකොට මේ බරවල දෙකම එක සමාන වෙනවා හරි එතකොට පුතේ මම අදට පන්තිය නවත්තනවා මේකේ නෝට් එකම දෙන්න ලබන සතියේ